මෙහෙමයි කියන්නේ. ඔන්න අහගින්න. එක්තරා දිනක තෙල් ටැංකියකින් 11න් 8ක් පිරලා තියෙනවා. ඊට පස්සේ කියන වාෂ්පීකරණය හා කාන්දු වීම නිසා සෑම දිනකම ටැංකියේ තෙල් වලින් කිව්වහම දැන් අර ටැංකියේ තියෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඒකෙන් 100න් එකක් අපත යනවා. නිකන් වාෂ්ප වෙන හරි අයින් වෙලා යනවා. එතකොට දැන් මේක වෙන්නේ ටැංකියේ ඉතුරු වෙලා තියෙන තෙල් වලින්. ටැංකියේ තෙල් වලින් 100න් එකක් තමයි යන්නේ. එතකොට අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා පළමු දින අවසානයේදී ටැංකියෙන් කොපමණ භාගයක් ඉතිරිව තිබුණේද? අන්න ඒකයි වැදගත්. ඉතුරු ගාන අහන්න. දැන් මෙහෙම ගන්නකෝ මම ගාව රුපියල් 100ක් තිබිලා රුපියලක් වියදම් වුණොත් ඉතුරු කීයද මං ගාව? රුපියල් 99නේ. 100ක් තිබිලා රුපියලක් වියදම් වුණොත් ඉතුරු වෙන්නේ බබු 99යි. ඒතර අපෙන් අහන්නේ වියදම් වෙන කොටස නෙමෙයි. ඉතුරු වෙන ගාන අහන්නේ. එහෙනම් දැන් ටැංකියේ තියෙන තෙල් ප්‍රමාණය කොච්චරද? ටැංකියේ තියෙනවා 11න් 8ක් දැනට. ඔය ප්‍රමාණය තියෙනවා 11න් 8. ඒතර මේ තියෙන ප්‍රමාණය 100න් එකක් අපත ගියොත් ඉතුරු වෙන්නේ කීයද? 100න් එකක් අපත ගියාම ඉතුරු වෙන්නේ කීයද? මම මයික් එකත් ඔන් කරලා තියන්නම්. 100න් එකක් අපත ගියොත් මේ තියෙන තෙල් වලින් 100න් 99ක් ඉතුරු වෙනවා ටැංකියේ. එතකොට මේක පොඩ්ඩක් අර අනිත් පැති වලට හිතන්න කියන ගාන. ටැංකියේ මෙච්චර ප්‍රමාණයක් තිබුණා ඒකෙන් 100න් එකක් වාෂ්ප වුණාලේ අපි ගමුකෝ. වාෂ්ප වුණොත් ඉතුරු වෙන්නේ 100න් 99. එහෙනම් මේ ඉතුරු වෙලා තියෙන තෙල් ප්‍රමාණය මෙච්චරයි දැන් ටැංකියේ. ඒකෙන් පළවෙනි දවස් ඉවර වෙනකොට එයාගෙන් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීම. ඒ තියෙන ප්‍රමාණයෙන් 100න් 99ක් ඉතුරු වෙලා තියෙන මුල් දවස් ඉවර වෙන්නේ. එහෙනම් දෙවක සුළු කරහම බලන්න. සුළු කරොත් එහෙම උත්තරය එනවා. 11 වරක් 99ට 9යි. තව ටිකක් මේක බෙදුවොත් ඕගොල්ලෝ මෙයා 4ෙන් බෙදුවොත් 2යි මෙයා 4ෙන් බෙදුවොත් 25යි. එතකොට දෙවරක් 9 18යි යටින් 25යි. එතකොට පළවෙනි දවස ඉවර වෙනකොට ටැංකියේ තියෙන තෙල් වලින් ඉතුරු වෙලා තියෙන්නේ හරියටම 25න් 18යි. ඉතුරු වෙලා තියෙන ගාන. විසිපහෙන් 18ක් තමයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට ඔන්න ඒක තේරෙන්න ඕනේ අපිට කියන්නේ ටැංකියේ තියෙනවා තෙල් ප්‍රමාණයක් දැනට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය 11න් 8 දැනට තියෙන ගාන. ඒකෙන් 100න් එකක් වාෂ්ප වෙනවා. 100න් එකක් නම් වාෂ්ප වෙන්නේ ටැංකියේ ඉතුරු වෙන්නේ 100න් 99යි. ඒතර තිබිච්ච තෙල් ප්‍රමාණයෙන් 100න් 99ක් ඉතුරුයි. එහෙනම් තිබිච්ච ප්‍රමාණය 11න් 8යි ඒකෙන් 100න් 99ක් තියෙනවා. යාගෙන් 100න් 99 ඉතුරු වෙන්නේ. එහෙනම් සුළු කරාම 11 වරක් ඔන්න මේ 9යි. මෙයා 4ෙන් බෙදුවා 2යි මෙයා 4ෙන් බෙදුවා 25යි 25යි දෙවරක් 9 18යි. එතකොට පළවෙනි දවසේ ඉතුරු වෙන පළවෙනි දවසේ ඉවර වෙනකොට ටැංකියේ ඉතුරු වෙන තෙල් ප්‍රමාණය 25න් 18යි. ඔන්න මුල් දවසේ ඉතුරු වෙන තෙල් ප්‍රමාණය. පළවෙනි දවසේ ඉවර වෙනකොට. ඊට පස්සේ කියනවා දැන් මොකද වෙන්නේ ඊළඟට? හැමදාම ටැංකියේ තියෙන තෙල් ප්‍රමාණය දවස ගානේ 100න් 1 ගානේ අයින් වෙනවා. ඒතර මේ මුල් දවසේ. ඊට පස්සේ ආය අහනවා ටැංකියෙන් කොපමණ කොටසක් දෙවන දිනේ අවසානයේ ඉතුරු වෙනවද? දෙවනි දවස වෙනකොට. එතකොටත් වෙන්නේ මොකද? අර දැන් මුල් දවසේ ඉවර වෙනකොට තිබිච්ච ගාන තියෙනවනේ. ඒකෙන් දෙවන දවසේ වෙනකොට ආය මොකද වෙන්නේ? අර තිබිච්ච ප්‍රමාණයෙන් ආය 100න් එකක් අයින් වෙනවා. අපිට ගානේ මෙතන කිව්වනේ ටැංකියේ තෙල් වලින් 100න් එකක් අපත යනවා කියලා. එහෙනම් දැන් තියෙන ගානින් ආය 100න් එකක් ආය අපත යනවා. එහෙනම් දැන් තියෙන ගාන කීයද ටැංකියේ? දැන් තියෙන ටැංකියේ 25න් 18යි. දැන් තියෙන්නේ 25න් 18යි.
එතකොට A25න් 18 එනොත් මොකද වෙන්නේ 100න් එකක් යනවා. ඒක ඉතුරු වෙන්නේ කීයද එහෙනම් දෙවෙනි දවස් ඉවරෙද්දී තියෙන ප්‍රමාණයෙන් මේකෙන් 100න් 99ක් තමයි ඉතුරු වෙන්නේ. මේ ගාන පොඩි සංකීර්ණ බවක් තියෙනවා. ඔයාලට පොඩි හුරු ගතියක් අඩුයි. හැබැයි දැන් ඔයා දන්න මේ අපි හදන්නේ විභාග ප්‍රශ්නයක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ පේපර් එක මට මතක හැටියට 2019 දෙවනි වාර විභාගේ. ළමයෙක්ට පොඩි පැටලිල්ලක් කරලා තියෙනවා ගාන ඇතුලේ. එතකොට මේක සුළු කරාම ඉතුරු වෙලා තිබිච්ච ගාන 25න් 18ක් දැන් ඒකෙන් 100න් එකක් ගියාම 100න් 99ක් ඉතුරුයි. දැන් 25න් 18න් 100න් 99ක් තියෙනවා. ඒතර මේකත් සුළු කරොත් එහෙම යාට මේක නම් බෙදන්න පුළුවන් ටිකක්. මේ දෙකෙන් බෙදුවොත් මෙතන 9යි. මේක දෙකෙන් බෙදුවොත් 50යි. ඒතර යාට උත්තරය සුළු කරාම නමවරක් 9 81යි ඉතුරු 8යි නම්බර ගම 81 යට 89 25 50ක් බිංදුවයි 5 5 25 ඉතුරු 2යි 5 2 10 2 12යි 1250න් 891ක් දෙවනි දවස් ඉවර වෙද්දී තියෙනවා 1250න් 891ක් දෙවනි දවස් වෙද්දී ආයෙ ඉතුරු වෙලා තියෙනවා 1250න් 891ක් තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ කියනවා දෙවනි දින අවසානයේදී ටැංකියේ යම් තෙල් ප්‍රමාණයක් ඉවතට ගන්නවා. දැන් දෙවනි දවසේ ටැංකියේ තිබුණේ මෙච්චරයි. මේ තෙල් ප්‍රමාණය තමයි තියෙන්නේ. දෙවනි දවසේ. ඕකෙන් මොකද කරනවා කියන්නේ? යම් තෙල් ප්‍රමාණයක් ඉවතට ගත්තට පසු ටැංකියෙන් 25න් 3ක් ඉතිරි වෙලා තියෙනවා නම් ඉවතට ගත්ත ගාන අහනවා. දැන් ඔයා හිතන්න දැන් මගේ ළඟ රුපියල් 100ක් තියෙනවා. තිබිලා ඕකෙන් මම කීයක් හරි වියදම් කරනවා. වියදම් කරාම ඉතුරු ගාන රුපියල් 80යි. එහෙනම් වියදම් කරපු ගාන හොයන්නේ කොහමද? 100ක් තිබුණා. කීයක් හරි වියදම් කරා. වියදම් කරාම ඉතුරු වෙනවා 80ක්. එහෙනම් වියදම් කරපු ගාන හොයන්නේ තිබිච්ච 100න් ඉතුරු 80 අඩු කරනවා. එතකොට වියදම් වෙච්ච ගාන 20යි. එහෙනම් දැන් ටැංකියේ තියෙන්නේ කීයද? 1250න් 891යි. ඕකෙන් මෙච්චර තියෙන දැන් මේකෙන් යම් තෙල් ප්‍රමාණයක් ඉවතට ගන්නවා. ගන්න ප්‍රමාණය දීලා නැහැ. එහෙම ගත්තාම ඉතුරු වෙනවා 25න් 3ක්. එහෙනම් ඉවතට ගත්ත ගාන බලන්න. තිබිච්ච ප්‍රමාණයෙන් ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය අඩු කරන්න ඕන. එතකොට තිබුණු ප්‍රමාණය වෙන්නේ මේකේ 1250න් 891ක්. 1250න් 891ක් තියෙනවා. ඒකෙන් දැන් ඉවතට ගන්නවා යම් ප්‍රමාණයක් ගත්තාම ඉතුරු වෙන්නේ 25න් 3. ඉතින් 3. ඒතර මේක දැන් භාග දෙක අඩු කරනවා නම් හරිය සමාන කරගන්න. හරිය සමාන කරොත් මෙතනට එන්න ඕනේ මෙයත් 1250 කරන්න පුළුවන්. ඒක කරන්න ඕන ගාන බලන්න ඔයා මෙහෙම කරන්න. 1250 බෙදලා බලන්න 25යි. 5යි 50යි 50ක් එන්නේ. මේක 50න් ගුණ කරා නම් හරි. එහෙනම් උඩක් 50යි. එතකොට මෙතන 891යි 1250යි 3 වරක් 50යි 150යි මේකේ මේක අනු කරාම ගුණ කරාම 1250යි දෙකේම හරය 1250යි මේකෙන් මේක අඩු කරාම 1යි 9න් 5ක් 4යි 8න් 1ක් 7යි ඉවතට ගත්ත ප්‍රමාණය 1250න් 741ක් 1250න් 741ක් ඉවතට ගත්ත ප්‍රමාණය කියන්න බෑ. ඉතින් මෙහෙම ගානක් ආවොත් ටිකක් වැඩේ අමාරුයි. ඒතකොට ඉතුරු වෙච්ච ගාන මෙතන අපිට හොයන්න පුළුවන්. 1250න් 741ක් සුළු කරාට පස්සේ
දැන් සමහර වෙලාවට මෙතන වෙන කෙනෙකුට තියෙන්න පුළුවන් වෙන උත්තරයක්. අපි උදාහරණයක් 2500න් 1400 ගාණක් වගේ එකක් එන්න පුළුවන්. එහෙම ආව කියලා ප්‍රශ්නයක් නැහැ. 1482ක් එන්නේ. එහෙම ආවට කමක් නැහැ. සමානයි. නමුත් අර සුළුම කරාම ওই ගානට එන්න ඕනේ. ඊට පස්සේ ආයි කියනවා ඉවත් කරන ලද තෙල් ප්‍රමාණය ලීටර් 1482 නම් ටැංකියේ ධාරිතාව ලීටර් කීයද? දැන් ඔන්න අපිට ආවා ඉවත් කරපු තෙල් වල භාගය. මෙච්චර තෙල් ප්‍රමාණය ඉවත් කරපු තෙල් වල භාගය 1250න් 741යි. ඒක නම් අපි දැන් මෙහෙව්වේ ටැංකියේ ඉතුරු වෙලා ටැංකියේ තිබිච්ච ප්‍රමාණයෙන් කොටසක් අයින් කරා. අයින් කරාම ඉතුරු ගාන අපි අඩු කරාම අයින් කරපු ගාන උත්තර එනවනේ. දැන් අපිට කියනවා අයින් කරපු භාගය නම් අපි දන්නවා 1250න් 841ක් අයින් කරපු භාගය. ඒතර අයින් කරපු ලීටර ප්‍රමාණය 1482. එහෙනම් 1250න් 741ක් කියන්නේ අයින් කරපු භාගය. ඒක ලීටර වලින් 1482ක්. එහෙනම් මේකෙන් 1482ක් කියන්නේ ලීටර් 1250න් 841ක්. දර කලින් ගණන් වගේ 2 3යි 5 3යි වගේ අර කටට මිහිරි නෑ. ටික ලොකු ගණන් තියෙනවා. ඒතර ඉවත් කරපු භාගය 1250න් 741යි. ඒක ලීටර වලින් ගත්තොත් 1482යි. එතකොට මේ 1250න් 741ක කොටසක් නෙමෙයි. 741ක් නම් මේ අපි හොයනවා 1250න් එකක් කියන්නේ කීයද කියලා. ඒතර මේකෙන් දැන් අපි කලින් ගණන් වල අපිට හුරුයි අර පොඩි ගණන් ඉඳලා 5න් 3ක් අපි කරේ 5න් 3ක් 100 නම් එකක් හොයන්න කොහොමද 3ක් 100 නම් එකක් හොයන්න අර 100 3ෙන් බෙදුවා. හැබැයි දැන් මෙතන එහෙම 3 5 පොඩි ගණන් නෙමෙයි. 741ක් 1282යි. එහෙනම් එකක් හොයන්න 1482යි. ඔක බෙදනවා අපි 741කින්. බෙදුවහම එනවා හරියටම දෙකක්. ලීටර දෙකක්. 1250න් එකක් කියන්නේ ලීටර දෙකයි. එතකොට මුළු ධාරිතාව නම් 1250න් 1250ක් වෙන්න ඕන. ඒතර මම මෙතන හදන්නම් මේක මකලා. ඒ ගාන මම අර පේපර් එක බලද්දිම දැක්ක පොඩ්ඩක් ළමයෙකුට නුහුරු ගතියක් කියලා ඉතින් කරන් දෙන්න නෑ බහැටාවක් හදන්න එපා. එතකොට 1250න් එකක් කියන්නේ ලීටර දෙකයි. එහෙනම් මුළු ධාරිතාව කියන්නේ 1250න් 1250. එතකොට දැන් 1250න් එකක් ලීටර දෙකනේ. එකක් ලීටර දෙකයි. එතකොට 1250ක් වෙනවා නම් මේක 1250න් ගුණ කරන්න ඕනේ. එතකොට 2500යි ලීටර. ටැංකියේ මුළු ධාරිතාව 2500යි. එතකොට ඒ ගාන ලකුණු 10ක් ඔයාලට හම්බ වෙනවා පේපර් එකේ. හැබැයි ගාන පොඩ්ඩක් අමාරුයි. ඒක හරි කවුරු හරි ඉන්නවද? සම්පූර්ණ ගානම මයික් එක ඔන් කරන්න පුළුවන්. ඉන්නවා සර්. කවුද නම? චිරානාදිත්‍ය. රූපයේ සමරු පළකයක් සාදා ගැනීමට යොදාගත්ත තුනී තම තහඩුවක්. හරි. C හා D කේන්ද්‍ර ලෙස ඇති ඒක නම් ගානේ දරද්දක් දෙනවා C හා D නෙමෙයි C හා F වෙන්න ඕන. කේන්ද්‍ර වෙන්නේ දැන් මෙතන වෘත්තයේ කේන්ද්‍රය මේකනේ. වෘත්තය මෙහෙම ගියොත් කේන්ද්‍රය මෙත් C. මෙතන වෘත්තය කොහොම ගියොත් කේන්ද්‍රය F වෙන්නේ. ලෙස අරය 7ක් වන හරි. ඒතර අරය 7යි මේ වගේ. ඒතර මෙයා 7 වෙන්න ඕන මෙයාත් 7 වෙන්න ඕන. ඊට පස්සේ මෙයා අරය 7 නම් මේ පැත්තත් මෙතන 7යි. මේ දිග 14යි නම් මේ දිග 14යි. ඒවා ලියා ගන්න පුළුවන්. අහනවා කේන්ද්‍රික ඛණ්ඩ දෙක ඍජුකෝණාශ්‍ර සමරු පළකයක් තියෙන්නේ. තහඩුවේ පරිමිතිය අහන්න. දැන් ඔයාලට මේක හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. තහඩුවේ පරිමිතිය ගැන බබු වටේ දිගනේ. ඒක වටේ දිග හොයනවා නම් ඔයා කරන්න ඕනේ මෙහෙම. මේ දිග දන්නවා 7යි. මේ දිග දන්නවා 14යි. මේ වක්‍ර රේඛාවේ දිග දන්නේ නැහැ මම දැන් මෙයා දින්නේ. මේ වක්‍ර රේඛාවේ දිග දන්නේත් නැහැ. මේ දිග දන්නවා 14යි මේ ටික 7යි.
එතකොට මේ වක්‍ර රේඛාවක දිග හොයනවා නම් ඔයා දන්නවා සූත්‍රය මොකද්ද? 2πr. ඒ කියන්නේ වෘත්තාකාර හැඩයක වටේ දිග හොයන්නේ 2πr. දැන් ඔයා දන්න මෙතන වෘත්තයම තියෙනවද? අපි දැන් මෙයා විතරක් නිකන් සලකමු. මෙයා විතරක් ගත්තොත් මම ඔය තදට පාට කරන ටික විතරක් ගත්තොත් මෙතන වෘත්තයක්ම නැහැ. ඔයා දන්න මෙතන ඍජුකෝණාශ්‍රයක් ඉඳන් මෙතන අංශක 90යි. වෘත්තයෙන් 4න් එකයි තියෙන්නේ. මේ කෑල්ල විතරක් ගත්තොත් වෘත්තයෙන් 4න් එකයි. එතකොට එයාගේ දිග විතරක් හෙව්වොත් මේ දිග විතරක් හෙව්වොත් ඔයාට එනවා වෘත්තයෙන් 4න් එකක්. ඕනනම් අපි හදලා බලමු. 2යි 5 වෙනුවට 7න් 22යි r කියන්නේ අරය. මේකේ අරය තියෙනවා මේ තියෙන්නේ කඩේලි වලින්. අරය 7යි. මේ පැත්තට ගත්තත් 7යි මෙහෙට ගත්තත් 7යි. ඒතර අරය 7යි වෘත්තයෙන් 4න් එකයි. ඒතර බෙදීම 7 ගුණ කිරීම 7 කැපිලා යනවා. දෙකෙන් බෙදුවාම 4ට 2 sorry දෙකෙන් බෙදුවාම 4ට 2 ඒවා 2යි. දෙවරක් 22ට 11යි. එතකොට 11යි සෙන්ටිමීටර් මෙන්න මේ වක්‍ර රේඛාවේ දිග. ඒතර මේ වක්‍ර රේඛාවත් 11ක් වෙන්න ඕන මොකද දෙකම එකම සයිස් ඉන්නවා. දෙකම එකම ප්‍රමාණයෙන්ද 11 11 වෙන්න ඕන. අර කලින් ගානේ ලකුණු ඕගොල්ලෝ දාගන්න ඒකේ ප්‍රශ්නවල ලකුණු මම පොඩ්ඩක් කියන්නම්. ඔක කොහොම කියලා ඒකේ ලකුණු දාගන්න හදලා තියන අය කලින් ගානේ ඒකේ ලකුණු දෙන්න මෙහෙම පළවෙනි කොටසට ලකුණු 2යි දෙවෙනි කොටසට ලකුණු 2යි තුන්වෙනි එකට ලකුණු 3යි හතරවෙනි එකට ලකුණු 3යි මුල් දෙකට 2 2 ඊළඟ දෙකට 3 3 එතකොට ලකුණු 10 සම්පූර්ණ වෙනවා. හරි. ඉතින් මෙතන දැන් ඔය ගානේ පළවෙනි කොටස හදලා තියෙනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. දැන් පොඩ්ඩක් දැන් මේක ලකුණු දෙන්න හැටි පොඩ්ඩක් බලන්න ඉන්න. මෙතනට දැන් ලකුණු මෙතන 11යි. ඒක ඔයා හොයාගෙන නම් ඔයාට ලකුණු 2යි දැනට. මේක හරි. නැත්නම් තව කෙනෙක් මෙහෙමත් හදලා ඇති. දැන් මෙතන වෘත්තයක කාලක් නේ. එහෙම හදනවා ළමයි. මෙතන වෘත්තයක කාලයි මෙතන කාලයි එයා භාගයක් කියලා අරගෙන 22ක් අරගෙනත් ඇති. එතකොටත් හරි. ඒ කියන්නේ දෙකම එයා එකපාර වෙලා. ඒතර එහෙම කරොත් එහෙම එතරම් ලකුණු එයාට හම්බ වෙනවා. ඒතර මේක හැදුවොත් ලකුණු 2යි. දැන් පරිමිතිය හොයන්න එපේ. පරිමිතිය කියන වටේම දිග. ඒතර වටේම දිග එනවා මෙතන 7යි මෙතන 14යි 11යි මේ 7 මේ 14 මේ 11. වටේ රේඛා ටික විතරයි. ඒතර මෙතන 11යි මෙතන 11යි 22යි. ඊට පස්සේ 14 ඒවා දෙකක් තියෙනවා 28යි. ඒතර මෙතන 7 එකකුයි මෙතන 7 එකකුයි තියෙනවා 14ක්. ඒතර ඔක්කොම වෙනවා 10යි 14යි ඉතුරු එකයි 64ක් සෙන්ටිමීටර් සම්පූර්ණ පරිමිතිය. සෙන්ටිමීටර 64ක් වෙනවා. ඒතර ඒක හරිනම් තව ලකුණක් එයාට හම්බ වෙනවා. ඒතර ලකුණු 3ක් සම්පූර්ණ කොටසට හම්බ වෙනවා. එතන පළවෙනි කොටස හරි. ඒකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මහගේ වර්ගඵලය හොයන්නේ කිව්වම දැන් ඔයාලට මම මෙන්න මෙතන පාඩ කරන්නම්. මේ කොටස වෘත්තයෙන් කාලක්නේ. ඒතර මෙතන වෘත්තයෙන් කාලයි. ඒ වගේම කෑල්ලක් මෙතනත් මම පාඩ කරනවා වෘත්තයෙන් කාලයි. ඒතර මේ දෙක කපලා ගත්තොත් අතට කාලයි භාගයක් වෙනවනේ. එහෙනම් ඔයාට ලේසි එකපාරම වෘත්තයෙන් භාගයක වර්ගඵලය හොයන්න. අර මේව කරත්තම නෑ මේ කාලේ හොයලා ඒ කාලෙම තමයි මෙතනටත් එන්න කියලා ගත්තර කමක් නෑ. නැත්නම් එකපාර ඔය දෙකම එකතු කරලා භාගයක් විදියට ගත්තත් කමක් නෑ. ඒතර වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? πr වර්ග. වෘත්තයම නෑ මම භාගයක් කියලා ගත්තා අර දෙන්නම එකට එකතු කරගෙන. හරිද? එතකොට 5 7න් 22යි. ඊට පස්සේ r අරය 7යි. r වර්ග නම් ආයේ 7. වර්ග නම් ආයේ 7. ගුණ කිරීම වෘත්තෙන් භාගය. එතකොට 7ට 7 බෙදිලා යනවා. දෙවරක් 22ට 11යි 11 වරක් 7 77යි දෙන්නම දෙකම. ඔයා එක්කෙනෙක් විතරක් හෙව්වනම් 38.5ක් එනවා. එකක් විතරක් හෙව්වනම්. එතකොට ඒක දෙකෙන් ගුණ කරාම 77ක් එනවා මේ දෙන්නම. ඊට පස්සේ ඍජුකෝ මේක හැදුවනම් ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ ඍජුකෝණාංශ වර්ගඵලය හොයන්නත් එපා. ඍජුකෝණාංශ වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළ.
දිග 14යි පළල 7යි 14 ඒව 7ක් 98යි 14 ඒව 7ක් 98යි දැන් මුළු වර්ගඵලය හොයන්න ඒ ඔය දෙන්න එකහු කරන්න එතකොට 7යි 8යි 15යි ඉතුරු එක 10යි 17යි 175යි වර්ග සෙන්ටිමීටර් 175යි වර්ග සෙන්ටිමීටර උත්තරේ එනවා එතකොට ත්‍රිකෝණාංශ වර්ගඵලයේ හෙව්වට 1 ලකුණයි මේක හෙව්වට 1 ලකුණයි ලකුණු 3යි ලකුණු දාගෙන ගිහිල්ලා අවසානයේ බලන්න එකතුව අන්තිම කොට දානවා දැන් ඔයාට කිව්වේ අර පතරම හදාගන්න ඕන වෙන ත්‍රිකෝණාංශය හදන්න ඕන වෙන තහඩුව කොච්චර එකක් ගන්න ඕනද කියලා. අපි සාමාන්‍යයෙන් ඕක හිතනවා ත්‍රිකෝණාංශයක් තරම් කපනවා කියලා. તો ත්‍රිකෝණ මේ වගේ හැඩේ තියෙන එකේ ත්‍රිකෝණාංශය මෙහෙම සම්පූර්ණ කරොත් සම්පූර්ණ දිගේනවා 28ක් සම්පූර්ණ පළල 7යි. ඒකෙන් තමයි මෙහෙම රවුමට මෙතන රවුමටයි කපලා මේ කෑල්ල අරන් අර කෑල්ල දෙක අයින් කරන්නේ. එතකොට ඒ ත්‍රිකෝණාංශ වර්ගඵලය යන දිග 28යි පළල 7 196යි. ඕකෙන් අපි දැන් ඒක ලකුණු දෙකයි. ඒකෙන් අපි වෙන මේ අපට අවශ්‍ය එක කපා ගත්තොත් ඒක වර්ගඵලය එනවා 175ක් අපි කලින් එව්වා. 175යි. එතකොට එහෙනම් අර මේ පාට කරලා තියෙන මම කැපිලා අයින් වෙන ටික ඉතුරු වෙන ටික ඒ ටිකක් ප්‍රයෝජන ගන්න නැහැ. ඒ ටිකේ වර්ගඵලය එනවා අරක අඩු කරාම 21ක්. ඒතර වර්ග සෙන්ටිමීටර 21ක් එක තියෙනවා අපිට කියනවා වර්ග සෙන්ටිමීටරය ග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙනවා නම් වර්ග සෙන්ටිමීටර 21ට ඩෑම් 21යි. ඒතර ඒක හරියට ලකුණු දෙකයි. ඔය ලකුණු 10 සම්පූර්ණයි. හරි. බෙන්රූම සඳහනක් අපිට අර පුරුදු එකෙන් ගන්නදොත් මේ ගමේ රබර් වගා කරන අය ඉන්නවා. ඒක රවුමක් අපි රබර් කියලා දාමු. තව ඉන්නවා 30 දෙනෙක් තේ වගා කරන අය. අපිට කියනවා නාමල් ගමේ 45 දෙනෙකු රබර් වගාවද. તો රබර් වගා කරන ඔක්කොම 45ක් අපි දැනට මෙන්න මේ රවුම උඩින් තියාගන්නවා. ඊට පස්සේ 30 දෙනෙක් තේ වගාවද. තේ වගා කරන රවුමට 30ක් නම් මෙන්න මෙතනින් අපි ওই තේ 30 තියාගන්නවා. තේ වගා කරන අතර අපිට කියනවා තේ වගා කරන්නන්ගෙන් කියන්නේ මේ තේ වගා කරන 30ක් ඉන්නවනේ. ඒගොල්ලොන්ගෙන් 12 දෙනෙක් රබර් වගා නොකරන බව. ඒ කියන්නේ මෙන්න මේ තේ වගා කරන 30න් 12 දෙනෙක් ඉන්නව රබර් වගා කරන්නේ. එහෙනම් මේ නොකියා කියන්නේ මොකද්ද? මේ 30 දෙනාගෙන් 12 දෙනෙක් රබර් වගා කරන්නේ නැත්තම් ඒ 12 දෙනා වගා කරන්නේ තේ විතරයි. තේ විතරයි. එහෙනම් තේ විතරක් වගා කරන 12ක් ඉන්නවා. අන්න රබර් වගා කරන්නේ නැහැ නේද? එහෙනම් මේ රවුම 30යි 30න් 12ක් මෙතනට ගියොත් මෙතන ඉතුරු වෙනවා 18ක්. මේ රවුම 45යි 45න් 18ක් ගියාම මෙතන ඉතුරු වෙනවා ඊට පස්සේ 27ක්. ඔන්න ඔය විදිහට වෙන් රූප සඳහන් එනවා. තොරතුරු වෙන් රූප එක දක්වන්න හරි. රබර් වගාව පමණක් කරන සංඛ්‍යාව රබර් විතරක් කරන අය ඉන්නවා 27ක්. රබර් විතරක් කරන අය හොඳ. ඊට පස්සේ කියනවා එකම වගාවක්වත් නොකරන ගාන 3යි නම් මුකුත් කරන්නේ නැති අය ඉන්නවා 3 දෙනෙක්. සමීක්ෂණයට බඳුන් වූ වැවලිකරුවන් ගාන. එහෙනම් මුළු එකතුව ගන්න ඕනේ. මුළු එකතුව ගන්න බබු මේ රවුම් උඩ කැපිච්ච එකතු කරන්නේ නැහැ මතක තියාගන්න. ඒත් මේ එකතුව ගන්න. ඒත් මේ රවුමේ තියෙනවා දැන්ට 12යි 18යි 30යි 30යි 27යි 57යි 3යි 60යි. සමීක්ෂණයට භාජනය වෙච්ච අය 60ක් ඉන්නවා. ලකුණු ගාන මම පස්සේ කියන්නම්. වගාකරුවන්ගෙන් අහඹු ලෙස ගත් අය තේ පමණක් වගා කරන්නෙකු වීම. තේ විතරක් නම් තේ විතරක් වගා කරන අය 12යි. 12 දෙනෙක් ඉන්නවා. කීයෙන් 12ක්ද? ඔක්කොම වැලිකරුව 60යිනේ. මම උඩින් ලියන්නම් 60න් 12 දෙනෙක් ඉන්නවා. ඔය සම්භාවිතාව සුළු කිරීමේ බරපතල අවශ්‍යතාවයක් නැත.
එතකොට 60න් 12 ඒකේ ලකුණු දාගන්න මෙහෙම ලකුණු දාන්න මෙහෙම අපි මෙහෙම ලකුණු දෙමුකෝ මේ 45 හරියට ලිව්වට එක ලකුණයි 30 ලිව්වට එක ලකුණයි 12 හරියට ලියාගත්තට එක ලකුණයි ඊට පස්සේ 18 හරියට ලියාගත්තට එක ලකුණයි ලකුණු 4ක් එතනට දාගන්නකො. ඔය ලකුණු 4යි. ඊට පස්සේ අපෙන් ඇහුවන ප්‍රශ්නයක් රබර් වගාව විතරක් කරන්නේ එක 27ක් අපි හොයාගන්න ඕනේ. ඒකේ හෙව්වට එක ලකුණයි. ඊට පස්සේ එකම වගාවක්වත් නොකරන අය ඉන්නවා 3ක් මුළු ගාන හෙව්වට ලකුණු දෙකක් දාගන්න. ලකුණු එතකොට 7යි 6යි. ඊට මෙතන 60න් 12 හෙව්වට එක ලකුණයි. ලකුණු 8යි. තව ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 8ක් දැන්ට උතනට. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අපි ගියොත් වෙන් රූප සටහනක් දීලා තියෙනවා B' ඡේදනය A අඳුරු කරන්න කියලා. B' ඡේදනය A අඳුරු කරොත් B' නම් Bට අයිති නැති. B' B නැතුව කො B තමයි මේ ඇතුළේ. එයා නැතුව ඡේදනය Aට විතරක් අයිති ටික. Aට විතරක්. එහෙනම් මෙන්න මේ වටේ වාටිය. Bට අයිති නැතුව Aට විතරක් නම් වටේ වාටිය විතරයි පාඩනේ. එක පාඩ කරා නම් ලකුණු 2යි ලකුණු 10න් ගානවා දාගන්න. ලකුණු 10න් වාට කොච්චර තියෙනවද? හරි ඊට පස්සේ අපි යන් ප්‍රශ්න අංක 4ට එතනින් පස්සේ ලේසි මේ පේපර් එකේ අමාරු ගානක් තියෙන මුල් ගාන විතරයි. ඒක මාත් පොඩ්ඩක් පිළිගන්න භාග ගාන ටිකක් අමාරුයි කියලා. ඊළඟට කියන වාහනයක් ආනයනය කිරීමේදී වාහනයක් එක පිටරටින් ගේනකොට තීරුබදු ගෙවන්න ඕන 135ක්. ලක්ෂ 40ක් වෙන වාහනයක් සඳහා තීරුබදු මුදල. එහෙනම් ලක්ෂ 40ට තීරුබද්ද 135ක්. ඔක 135න් ගුණ කරන්න. 35 4ක් කියන්නේ 70යි 140යි. තව අගට බිංදු වෙනවා 4ක්. ලක්ෂ 14යි. 14යි බිංදු 5යි. ඒ කියන්නේ ලක්ෂ 14ක තීරුබද්දක් එනවා. එතකොට ඒක හරිනම් ලකුණු දෙකක් දාගන්නකො. මේකට ලකුණු දෙකයි. ඊට පස්සේ ආපහු වාහනය ගොඩ බෑමට සහ ප්‍රවාහනයට රුපියල් ලක්ෂ 4ක අමතර වියදමක් ගෙවිය යුතු නම් එවිට වාහනයේ මුළු වටිනාකම මුළු වටිනාකම හොයන්න කිව්වොත් දැන් ඔයා වාහනයට වියදම් කරා බබෝ ලක්ෂ 40ක්. يعني ගන්න ලංකාවට ගෙනාවට පස්සේ තීරුබදු ගෙව්වා ලක්ෂ 14ක්. ඊට පස්සේ ආපහු ලංකාවට ගෙනෙන්න වාහනේ ගොඩ බාන්න ප්‍රවාහනයට තව ලක්ෂ 4ක් යනවා. සෙල්ලන්නේ. ඔය ඔක්කොම එකතු කරාම ඔයාට එනවා එකතුව මෙන්න එකතු කරාම එනවා හරියටම 58 ලක්ෂයක්. මම මෙහෙන් ලියන්නම්. එකතුව ලක්ෂ 58ක් එනවා 58.5යි. ලක්ෂ 58ක වටිනාකමක් මේ වෙනකොට වාහනයට තියෙනවා.
එතකොට ඒක හරිනම් ලකුණු දෙකක් දාගන්නකො. ඊට පස්සේ ඉහත මුළු වියදම සඳහා 115ක වැට් එකතු කළ විට 115ක එකතු කළ අගය මත වැට් බද්ද අය කරන්නේ නම් බදු මුදල සොයන්න. බදු මුදල විතරයි අහන්නේ. දැන් ඔයාගේ වාහනේ විකුණන්න ලෑස්ති කරන්න ඕනේ නම් ලක්ෂ 58කට. අඩුම ගානේ ඔයා ලාභ නොතිය ගත්තොත් ඕකට වැට් එකකුත් ආයෙ ගෙවන්න වෙනවා. 115ක්. එහෙනම් මේක 115ෙන් ගුණ කරන්න. ඒතර වැට් බද්ද හොයා ගන්න පුළුවන්. 0.2කට 0.2යි 58 15ෙන් වැඩි කරන්න 15 වරක් 8 120න් බිඳුව ඊටු 12යි 15 වරක් 5 75යි 12යි 87යි. තව බිඳු 3ක් එනවා. 8,70,000ක වගේ බදු මුදලක් එනවා. වැට් එකක් 8,70,000ක් එනවා. එතනට ලකුණු 3ක් විතර දාගන්න. 8,70,000ක වැට් එකක් එනවා. ඊට පස්සේ කියනවා ඉහත එකෙහි හා තුනෙහි සඳහන් බදු මුදල් දෙක අතර අනුපාතය. මුල් එකේ බදු මුදල ලක්ෂ 14යි. දැන් අපිට දෙවනියට ආපු බදු මුදල 8,70,000යි අනුපාතය. මේ දෙක අතර අනුපාතය සරලම ආකාරයෙන් අපෙන් අහන්නේ. සුළු කරන්න පුළුවන් ටිකක් අනුපාත සුළු කරද්දී දෙපැත්ත බෙදනවා 0.4ට 0.4 බෙදන්න පුළුවන්. 140යි 87යි බෙදෙන්නේ නැහැ මට හි තේරෙන හැටියට. එහෙනම් අනුපාතය 140ට 87යි. එතනට ලකුණු 3යි ලකුණු 10 සම්පූර්ණ කරගන්න ගණන් 4ක් ඉවරයි. ඒකත් ලේසි මේකත් අමාරු ගණන් නෙමෙයි. ඒක නිකන් බබෝ දාන රේඛය අඳින්න කලින් මේ අතර පරතර හොයාගන්න. දැන් මේ 8 16 කිව්වහම පරතරය 8යි. 16 20 කිව්වහම පරතරය 4යි. මෙතන 4යි, මෙතන 4යි, මෙතන 12යි. පේනවනේ හැමතැනම පරතර සමාන නැහැ. එහෙනම් සාමාන්‍යයෙන් දාන රේඛයක් අඳිනකොට ඔයා අඳින්නේ අඩු පරතරය ගැන හිතලා. ඒතර මේකේ අඩු පරතරය 4යි. ඒක තමයි මේක මේ 4න් 4 ලකුණු කරලා තියෙන්නේ හැමතැනම. ඒතර අඩු පරතරයෙන් තමයි අපි හිතන්නේ. හිතලා දැන් සමහර තැන් වල වෙනස් වෙච්ච තියෙනවනේ. වෙනස් වුණ තැන් වලට යා මොකද කරන්නේ මෙහෙම. දැන් මෙන්න මෙතන 4 මෙතනත් හරි 4යි මෙතනත් හරි මෙතනත් හරි. ප්‍රශ්නයක් නැහැ. මෙතන පරතරය 8යි. වෙනස 8ක් තියෙනවා නම් සාමාන්‍ය පරතරය 4යිනේ. එයා වගේ මෙයා දෙගුණයක් වැඩි. දෙගුණයක් වැඩි. දෙගුණයක් වැඩි නම් මෙයාගේ සංඛ්‍යාතය 8 දෙකට බෙදලා අඳින්නේ. එහෙනම් 8 දෙකට බෙදුවොත් 4යි ඔයගොල්ලෝ මේකේ අඳින්නේ. එහෙනම් මේ 8 ඉඳන් 16 වෙනකොට එයා අඳින්න ඕනේ උස 4යි. මේක ඇද්දොත් උස 4යි අඳින්න. ඊළඟ එක්කෙනා 16 20ට අඳින්න තියෙන ගාන මේක ලියලා නැහැ. එතකොට මේක සාමාන්‍යයි උස කීයද? සාමාන්‍යයෙන් 10ක් විතර වගේ මට පේනවා. එතනට 10යි. 20 24 සාමාන්‍යයෙන් තියෙනව බැලුවොත් 6ක් හෝ 7ක් ඒක මේ පේපර් එකේ පැහැදිලි නැහැ. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකෙන් බැලුවොත් ටිකක් මම කියන්නම් 7ක් විතර වගේ තමයි පේන්නේ. ඔයගොල්ලෝගේ 6 තිබුණත් කමක් නැහැ. මොකද ඒක මේ ප්‍රශ්න පත්‍රයේ දුර්වලතාවය. පොඩි අපහැදිලිකමක් තියෙන 6 හරි 7 හරි. 6 හරි 7 හරි දෙකම කමක් නැහැ. ඊට පස්සේ 24 28 4යි. ඒක අපි අඳින්න ඕනේ. 24 දැන් 28 4ක් එන්න ඕන. ඒතර මේක අපි මෙහෙම අඳිනවා. ඒකට උස 4යි. ඒතර මෙතන 4ක දීලා තියෙනවා. දැන් මෙතන 28 40 කිව්වහම පරතරය 12ක් නේ. ඒතර සාමාන්‍ය පරතරය වගේ මෙයා දෙගුණයක් ඉන්න මේ උඩ එක දෙගුණයක් ඉඳ තිබුණ ගාන දෙකෙන් බෙදලා අඳින්න.
එතකොට මෙතන 4 වගේ 3 ගුණයක් 12 කිව්වහම 12 3 ගුණයක්. 3 ගුණයක් නම් මෙතන තියෙන සංඛ්‍යාතය කීය හෝ කමන්නේ 3ෙන් බෙදලා අඳින්න ඕනේ. මෙතන තියෙන ගාන 3ට බෙදලා. එතකොට මෙතන තියෙන ගාන කීයද? දීලා නැහැ. ඒක 3ට බෙදලා ඇඳපු ගාන තියෙනවා. ඇඳලා තියෙන්නේ උස 2යි. එහෙනම් උත්තරේ දෙකක් ඇවිල්ලා. එහෙනම් මෙතන තිබිච්ච ගාන හොයන්නේ තිබුණු ගාන 3ෙන් බෙදුවාම 2 නම් තිබිච්ච ගාන යන්නේ මේ දෙක උස වැඩි කරනවා පරතර 3ක්නේ. 3ෙන් 6යි. එහෙනම් මෙතන තිබුච්ච ගාන 6ක් වෙන්න ඕනේ. 6ෙන් 3ක් 6 3ෙන් බෙදුවාම උස 2යි. ඔන්න ජාල රේඛය හරි. ජාල රේඛය ඇඳලා. කොහොම ඇඳින්න ඕනේ? බගුවක් පිරවුවා. ඊට පස්සේ වාගෙන් අහනවා මේකේ තව ප්‍රශ්න. ජාල රේඛය හරි. අදාළ ව්‍යාප්තිය ඇසුරින් ජාල රේඛය සම්පූර්ණ කරා හරි. සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කියන. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ අර පොඩි පරතර තියෙනවනේ. පොඩි පරතර තියෙන ඍජු කෝණාශ්‍රවල මැද. මේකෙත් මැද. මේකෙත් මැද. මෙතන පරතර දෙකක් තියෙනවා. එහෙනම් දෙකට මම කඩිලක් ටිකක් ගහන්නම්. ඒ දෙන්නගෙම මැද ලකුණු කරන්න ඕනේ. ඒතර මෙතන තියෙන පොඩි පරතර තුනක්. ඒ තුන් දෙනාගෙම මැද ලකුණු කරන්න ඕනේ. මෙතන මේ අක්ෂය උඩ වම් පැත්තේ පරතරේ මැද ලකුණු කරන්න ඕනේ. දකුණු පැත්තේ පරතරේ මැද ලකුණු කරලා මේ ටික පිළිවෙලට ජා කරන්න ඕනේ අඩි රූලෙන් හැබැයි. ඕන්න සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳා. ඊට පස්සේ අහනවා තව ප්‍රශ්නයක් ඔයාගෙන්. මිරිස් කිලෝග්‍රෑම් 28ට වැඩියෙන් පළදාව ලබාගෙන තිබූ දින ගාන මුළු දින ගන්නේ ප්‍රතිශතයක් ලෙස. ඒතර 28ට වැඩි 28ට වැඩි කියන්නේ මේ ටිකනේ. 28 40 පරතරේ. එතන තියෙනවා දින 6ක්. දින 6ක් තියෙනවා. මේක ඔක්කොම දින ගාන එකතු කරාම එනවා මෙතන 8යි 10යි 18යි අපි ගමුකෝ මේකේ 7ක් කියලා. 25 35ක් විතර එනවා. කවුරු හරි 6 ගත්තොත් එයාට 34 එන්නේ හොඳේ. ඒක කමන්නේ මේක ගුණ කරන්න ප්‍රතිශතය හොයන්න 100. එතන 35න් මෙතන ප්‍රමාණය 6යි. දින 6ක් නේ. 35න් 6 ගුණ කරා 100. එතන සුළු කරාම මේක එනවා 5න් බෙදුවාම 7යි 5න් බෙදුවාම 20යි 26ක් 120යි. ඔක 7ට බෙදුවොත් 12ට 1යි 7යි ඉතුරු 5යි 50ට 4ක් 7යි 49යි ඉතුරු 1යි 10ට එකක් ආසන්නව 17.1ක් විතර එනවා. එතකොට ඒකේ ලකුණු දාගන්න මෙන්න මෙහෙම. මේ වගුවේ මේ 10 පිරවුවට මේ 7 පිරවුවට ඔයා දාගන්න ලකුණු. ඒ කියන්නේ මේ දෙකටම එක ලකුණයි නේද? ලකුණු නෙමෙයි කියන්නේ මේ දෙකටම එකයි. මේ දෙකම හරිනම් මෙන්න මේ දෙකම හරිනම් එක ලකුණයි. මෙන්න මෙතන 6 ලියලා නම් ඒක තමයි වැදගත් තැන. ඒක ලිව්වට තව ලකුණක් හම්බ වෙනවා. ඒක හරි වැදගත් තැන. ඊට පස්සේ ජාල රේඛය ඔයා හරියට ඇදලා නම් ඔක්කොම ටික ලකුණු 3ක් දාගන්න. ජාල රේඛය හරි වෙන්න ඕනේ කියන්නේ මේ මැදට ඇදලා මේක මෙතනට ඇදලා මේ වගේ මැදවල් හරියට ලකුණු කරලා හරිනම් 3යි. ලකුණු දැන් 5යි. සංඛ්‍යාත ඇඳට තව ලකුණු 3ක් දාගන්න. සංඛ්‍යාත බහුවස්ත්‍ර කියන්නේ මේ ඉදි ගහලා තියෙන එක. එක ලකුණු 3යි. ඊට ලකුණු 2යි. તો ලකුණු 10යි ලකුණු 50න් ගන්න ඔයාලට දාගන්න පුළුවන් දැන්. දැන් පේපර් එක බලලා කැමති අය ඉන්නවනම් ලකුණු ගන්න දාන්න කාගේවත් ලකුණු කාටවත් කියන්නේ නැහැ බය වෙන්න එපා. ඒතකොට ලකුණු මදි නම් එයා තීරණය කරන්න ඔයාලට වැඩ ගොඩක් කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. ටයිම් ටේබල් එකක් හදන්න වැඩ කරන්න. දැන් ඊයේ අපේ ගෙදර ළමයි වගේක් ආවා මම ඒගොල්ලන්ට පෙන්නුවා මම වැඩ කරන හැටි. සමහරවිට ඇත්තට ඒක මේ හිතා ගන්න බෑ වඩා. ඒ කියන්නේ එහෙම ප්ලෑන් එකක් තිබුණොත් තමයි ඔයාලට මේ වැඩේ කොට දාන්න පුළුවන්. හරි. එහෙනම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අදාගෙන